අපොස සාමාන්‍ය පෙළ විභාගෙට මම ද ස්පීඩ් කතා කරන්න ආසාවක් නැහැ. ඔයාට උගන්වන්න පුළුවන් මට විචාර එකක් නම් දෙකක් නම් ඒ ටික කියලා දෙන්න. ඔයාට තේරෙන ආකාරයෙන්. හරි. එහෙනම් පුතා පළවෙනි රාජකාරිය තමයි ඔයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔයා O level විභාගයට විචාර තුනක් කරන්න ඕනේ. මම කාගේවත් නම් බලන්නේ නැහැ. හේතුව දැන් මෙතන මගේ ළමයි ගොඩාක් මෙතන මගේ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් ඉන්න නැති. මට දැන් මේ ප්‍රශ්න අහන්න වෙලාවකුත් නැහැ. ඔයාලට කියලා දෙන්නම් ලකුණු 40ක් ගන්න උදව් කිරීමක් මට කරන්න පුළුවන්. අර අශ්වයෙක්ට ගිහිල්ලා වතුර තියෙන තැන පෙන්වන්න පුළුවන් වගේ මට ඔයාලට විචාර ලියන ආකාරය කියලා දෙන්න පුළුවන්. මට විචාර ලියවන්න බෑ. ඒක මගේ රාජකාරිය නෙවෙයි. මම නැවත කියන්නම් ඔයාලට යන පාර මම මෙතන මගේ grade 10 ළමයි මෙතන ගොඩක් ඉන්නවා. O level ජනවාරි කරන ළමයි සෙට් එකකුත් ඉන්නවා. ඉතින් මම මේ දෙකටම බැලන්ස් වන ආකාරයෙන් කියලා දෙන්නම්. මතක තියාගන්න ඔයා හිතන විදිහේ විචාර කියන්නේ ඔයා හිතන තරම් ලේසි දෙයක්ුත් නෙවෙයි, අමාරු දෙයක්ුත් නෙවෙයි. මැදුම් පිළිවෙතින් ලියන්න ඕනේ දෙයක්. විචාර රචනාවකුත් නෙවෙයි, විචාර සාරාංශ කිරීමකුත් නෙවෙයි. විචාර කියන වචනේ පුතා මේ මහසෝන රීරියකා මේ කඩවරයකා වගේ මේ අමාරු වචනයකුත් නෙවෙයි. වචන පොඩ්ඩක් අලුත් තමයි. English term is writing critics. ඒත් අපි සිංහල වචනේ විචාර මාර ලස්සන වචනයක්. ලියන එක තෙච්චර අමාරු දෙයක් නෙවෙයි මගේ පුතාලායි. මම නිකන් කිව්වේ ඔයා O level exam, ඔයා second term test, third term test, grade 11, ඔයා A level වලට සිංහල කළත් පුතා ඔයා විචාර ඔයා ලියන්න ඕනේ. දැන් මට මේ ළමයිගේ ඇක්ටිවිටීස් බලලා කොල්ලෙක්ගේ හරි කෙල්ලෙක්ගේ හරි ක්‍රියාකලාපය බලලා මට එයාව විචාරයට ලක් කරන්න පුළුවන්. I can criticize එකයි කියන්නේ මට එයාව විචාරයට ලක් කරන්න පුළුවන්. මෙයා මෙන්න මේ වගේ ළමෙක්. මෙන්න මෙයා මේ වගේ කෙනෙක්. මෙන්න මෙයාගේ මේ ලක්ෂණ වලින් කියන්න පුළුවන් මෙන්න මෙයා මේ වගේ අනාගතේ වෙන්න පුළුවන්. අපිට ඒව කීයත හැකි. ඉතින් මගේ ළමයි මතක තියාගන්න විචාර කියන්නේ ඔය O level exam එකට A level exam එකට සම්බන්ධ වචනයක් නෙවෙයි. දෙමළ ෆිල්ම් එකක් බලලා දැන් ඉන්දියාවෙත් වෙන්නේ දෙමළ ෆිල්ම් එකක් බලලා එක ටීවී එකේ විචාරය කරනවා. මෙන්න මේ ෆිල්ම් එක මෙන්න මෙහෙමයි. මේ ෆිල්ම් එක මාර අභව්‍යයි. මෙන්න මේ ෆිල්ම් එකේ මේ වගේ බොරු තියෙනවා. මෙන්න මේ සින්දු ටික මාර නරකයි. මේ සින්දු ටික අහන් ඉන්නත් බෑ. මියුසික් හරිම ටෙරිබල්. අන්න ඒක චිත්‍රපටයක් සම්බන්ධයෙන් කරන විචාරයක්. එහෙනම් මම මගේ මාතෘකාවට අයිපාරක් එන්නම් පුතා. ඔයා O level exam ඔයා විචාර 3ක් ලියන්න ඕනේ. විචාරාංක 1 ලකුණු 15යි, විචාරාංක 2 ලකුණු 15යි, විචාරාංක 3 ලකුණු 10යි. 15යි 15යි 10යි විචාර ඔයා ලියන්න ඕනේ පුතා 40ක්. විචාර 3ක් ලකුණු 40ක්. ඉතින් මගේ ළමයි ඒක හොඳට මතක තියාගන්න අවශ්‍යයි. විචාර කියන්නේ වැදගත්ම කාරණාවක්. සමහර කොල්ලෝ කියලා අපිට කියනවා නේ සර් සිංහල ප්‍රශ්න පත්‍රයේ මාර ලේසි සර්. උගන්නපු ටික එහෙම්මම ගෙඩි පිටින්ම තිබ්බා. මම අවුරුදු ගානක් සිංහල උගන්නන ගුරුවරයෙක්නේ. අපි සමහර කරුණු කාරණා O level exam කිට්ටු වෙලා සමහර දේවල් කියනවා. ඒක ප්‍රශ්න පත්‍රයට මේ සම්භාවිතාවකුත් තියෙනවා. ගිය පාර මම කිව්වා වස්සානේ බලා ගන්න වස්සානෙන් ප්‍රශ්නයක් ආවා. ඉතින් මෙදාපර මම හිතනවා මගේ විසුතුරු පාඩමෙන් කෑරගලේ පාඩමෙන් grade 11 අයට ප්‍රශ්නයක් මේ සම්භාවිතාවක් තියෙනවා කියලා. සමහර වෙලේ කියන අනේ සර් විචාර පෙළ ලිව්වා සර්. නියමයි සර්. කොහොමද කොල්ලෝ ලිව්වේ? විචාර එකක් ලිව්වා සර් නියමෙට. දෙවෙනි විචාරයේ භාගයක් ලිව්වා සර්. අනිත් විචාරය එල්ලුවෙත් නෑ සර්. ඔය වගේ ගොන් තකතිරු කතා කියන්න එපා. ඔයා විචාර තුන ලස්සනට බැලන්ස් කරලා ලියන්න ඕනේ. ඕකේ? එහෙනම් මතක තියාගන්න පුතේ මම මේක ඔයාගේ ටියුට් එකේ දාලා තියෙයි. ඔයා දැන් සමහර ක්ලාස් Eduzone වෙබ්සයිට් එකෙන් ඇවිල්ලා එහෙම ආපු කට්ටිය ඉන්න වෙති. ඒ platform එකෙන් ආපු කට්ටියට ගිහිල්ලා මෙන්න මේ ටියුට් එකක් මම දැම්මා ඒක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
එහෙම ඩිරෙක්ට්ලි ආපු කට්ටිය ඉන්නවා නම් ඒ අයට මගේ ෆෝන් එකට කෝල් එකක් මේ WhatsApp message එකක් දුන්නායින් පස්සේ මම ඔයාලට PDF ෆයිල් මම ඔයාලට ෆෝවර්ඩ් කරන්නම් WhatsApp එකේ. ඉතින් මේ ටියුට් එක ඒ කියන්නේ ඔයාලට මේ අවශ්‍ය නැත්නම් ඔයාලට කිරීම ස්ක්‍රීන්ෂොට්ස් ගන්න පුළුවන් no problem. පුතා ඔයා විචාර ලියද්දී මෙන්න මේ වචන ඔයා ඉන්ක්ලූඩ් කරන්න ඉන්සර්ට් කරන්න පුරුදු වෙන්න ඕනේ. මම මගේ මව් භාෂාවෙන් කියන්න විචාරයක් ලියද්දී ඔයා මේ වචන මේ මා දාලා තියෙන වචන ටික අතරින් පතර මෙහෙම දාන්න ඕනේ. වටලප්පන් හදලා උඩින් කජු කෑලි දානවා වගේ. ඈ ඒ වගේ මෙන්න මේ වචන වලට දාගන්න පුළුවන් නම් සුපර්බ්. ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය තුලින් කවියාගේ දක්ෂතාවය කවියාගේ හැකියාව පෙන්වා දිය හැකිය. මෙසේ ගංගාවේ සුන්දරත්වයේ තුලින් ජීවිතයේ ගැඹුරු ජීවන දෘෂ්ටියන් විවරණය වේ. කතුවරයා මෙසේ පවසයි. රචකයාගේ දක්ෂතාව ඉතා හොඳින් තීව්‍ර වේ. කවියා අදහස් කරන දේ මනාව ස්පුට වේ. කඳු බෑවුමක දන් බෝ විටි පඳුරු තලා පහළට ඇදී පරමල් පෙති ඉවත නොලා මෙම පද්‍ය පන්තිය තුළින් ජීවිතයේ පවතින අනිත්‍ය බව ධ්වනිත වේ. එච්.එම්. කුඩ්ලිගම ශූරින්ගේ ප්‍රයත්නය සාර්ථකය. කතුවරයාගේ හැකියාව මේ ආකාරයෙන් අගය කළ හැකිය. සමත්ව ඇත සහෘදයා රසිකයා ප්‍රශස්තය විශිෂ්ටය හෙළි කරයි ගෝචර කිරීම කදිමය ගම්බෙමාන වේ ව්‍යංග්‍යාර්ථවත් වේ විෂද වේ කියන්නේ nicely proved කියන එක මේ ආකාරයෙන් ප්‍රකට වේ. අගය කළ හැකිය පසක් වේ අර්ථෝද්දීප්තියක් ලැබේ ඉස්මතු වේ උද්දීපනය වේ සනාත වේ prove වේ ප්‍රමාතෘ කියන writer poet මොනවට පැහැදිලි වේ මොනවට පැහැදිලි වේ. ගුත්තිල කාව්‍ය තුලින් වැත්තෑවේ හිමියන්ගේ කවිත්වය මොනවට පැහැදිලි වේ. මොනවට කියන්නේ මනාව පැහැදිලි වේ. කේවට්ට බමුණා අනුවන පුද්ගලයෙක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. බොරු නෙවෙයි. මෙන්න මේ වචන පුතා කරුණාකර ඔයාට ඕනනම් මගේ ආදරණීය ළමයිනේ you can take a screenshot. ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඔයාට එහෙම ඔයාට ඕන නැත්නම් ඔයාට එහෙම අමාරු නම් ඔයා මට කරුණාකරලා මෙසේජ් එකක් යවන්න මම ඔයාට යවන්නම්. එහෙමත් නැත්නම් මට EduZone එකේ ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාට ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් hot ස්ක්‍රීන්ෂොට්, දෙක ඩවුන්ලෝඩ්, දෙක තුන WhatsApp. ඕකේ? රයිට්. දැන් මෙන්න මේ දක්වා ඔයාට තේරුණාද පුතා? විචාරයක් ලියද්දි ડોක්ටර් කෙනෙක් ගාවට ගෙන අපි එයාගේ වර්ඩ්ස් අපි පාවිච්චි කරන්න එපා. ડોක්ටර් අහනවා. "ඒයි ඔයාගේ අසනීප මොකද්ද පුතා?" "ડોක්ටර් මම තෝසේ හදන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම උළුඳු අරගෙන අහල් පිටි දාලා අදාළ වෙන්නේ නැහනේ. එයා කියන දේ ඔයාට තේරුම් ගන්න ආකාරයෙන් ඔයා එයාත් එක්ක කතා කරන්න ඕනේ. එයා ඔයාට කියන්න ඕනේ. ඒ ටෙක්නිකල් ටර්ම්ස් එයා පාවිච්චි කරයි. මේක දවල් ආහාරයෙන් පස්සේ බොන්න ඕනේ. මේ වෙද මහත්තයන මේක ගුලියක්. මේක අරිෂ්ටයක්. එහෙම කියයි. ඉතින් මගේ ආදරණීය පුතාලා ඔයා ඒ වගේ ਵਿਚාර ලියද්දී you should insert these given terms. හරි ඕකේ. එහෙනම් අපි යන්න අපේ ප්‍රධාන විචාරයට. ගංගාවේ සංගීතය කවි පෙළේ රස නිෂ්පත්තිය සඳහා භාවිත කරන විවිධ කාව්‍ය උපක්‍රම විස්තර කරන්න. මේ වගේ අයන්න 1 2 කියලා පෝෂන්ස් දෙකක්. උදා ප්‍රශ්න දෙකක් ආවේ නැත්නම් මතක තියාගන්න ඕනේ. මේකට අපි O level exam දෙන්නේ ලකුණු 10ක් බව කරුණාවෙන් සලකන්න. 10 marks ලකුණු 10යි. ඉතින් ඒ ලකුණු 10 ගන්න ලේසි. වචන 125ක් ඔයා ලියන්න ඕනේ. මම රතු පාටින් පුතා දාලා තියෙන්නේ. ප්‍රශ්නේ තේරුම් ගන්න පාඩම ගංගාවේ සංගීතය ආන්නේ කාව්‍යෝපක්‍රම ගංගාවේ සංගීතය කාව්‍යෝපක්‍රම කියන්නේ කවියා යොදාගත්තු ට්‍රික්ස් කවියා යොදාගත්තු මෙතඩ්ස්
කවියා යොදාගත්තු ක්‍රමෝපායන්, කවියා යොදාගත්තු ශිල්පීය දක්ෂතා, කවියා යොදාගත්තු එයාගේ ක්‍රමයන් ටික, කවියාගේ හැකියාවන් ටික, එයා යොදාගත්තු එයාටම ආවේනික දක්ෂතාවයන් ටික, අන්න ඒක ඔයා ප්‍රූව් කරන්න ඕනේ. දැන් මෙතන මම හිතනවා කොල්ලෙක් ඉන්නවා, අපි කියමු උදාහරණයක්, මෙතන කොල්ලෙක් ඉන්නවා, අපි නමක් ගමුකෝ, බලමු කොල්ලෙක්ගේ නමක් අපි ගමු. ඕකේ, මනේෂ් මානවගේ. ඕකේ, ඔන්න දැන් මනේෂ් පුතා, මම දැන් අදයි නම දැක්කේ අසල නමක්. මනේෂ් පුතා, මම දැන් විභාගයට උදාහරණයක් මම අහනවා, මනේෂ් පුතාගේ එයාගේ බාහිර ලක්ෂණ අවුට්ලුක් එක ලියන්න කියලා කිව්වොත්, ඔයා එයාගේ ඉන්සයිඩ් දේවල් ලියන්න එපා. එයාට හොඳ හાર્ට් එකක් තියෙනවා, එයා මාර දක්ෂ කොල්ලෙක්, එයා ආනන්ද කොලෙජ් එකේ පළවෙනියා, එයා ලකුණු 100න් 100ක් ගත්තා, එයා දවල් කෑවේ චිකන් බිරියානි, රැට කන්නේ ෆ්‍රයිඩ් රයිස්. අදාළ වෙන්නේ නෑනේ. මං අහන්නේ මනේෂ්ගේ අවුට්ලුක් එක. ඔයා ලියන්න ඕනේ අවුට්ලුක් කියද්දී මනේෂ් දම්පාට ලස්සන ෂර්ට් එකක් දාන් ඉන්නවා. ඒ ෂර්ට් එක ගත්තේ ඔඩෙල් එකෙන් වෙන්න පුළුවන්. මනේෂ්ගේ කලිසම නිල්පා ඩෙනිම් කලිසමක්, ඩෙනිමක්. ඒකත් ඔඩෙල් එකකින් වෙන්න පුළුවන්. කොල්ල මාර G-Shock වොච් එකක් දාලා තියෙනවා. පට්ට ලස්සනයි. ඒක නම් කොපියක් වෙන්න බෑ. ඔරිජිනල් එකක් තමයි. ලස්සන සපත්තු කුට්ටමක් දාලා පට්ට ලස්සනයි. Nike brand එක වෙන්න පුළුවන්. Nike brand එක තමයි. මෙන්න මේ කරුණු කාරණා වලින් මනේෂ් තමාගේ රූපය ගැන සිතන, ඔහු ගැන හිතන, ඔහුට යහතින් මුදල් ගැවසෙන කෙනෙක් බව සනාත කළ හැකියි. ඒ වගේ තමයි ප්‍රශ්නේ හොඳට කියවන්න. දෙන දේ තමයි ගංගාවේ සංගීතය කවියාගේ කවි නිර්මාණය කිරීමේදී එයාගේ ටැලන්ට්, එයාගේ මෙතඩ්ස්, කවි උපක්‍රම තමයි ලියන්න. නැතුව ගඟේ තියෙන එක එක දේවල් ලියලා හරියන්නේ නැහැ. ගඟ මාර ලස්සනයි, වතුර මාර කූල්, සැඟවෙමි, එබෙබි නිසසල වෙමි, සසල වෙමි, ගඟ හැංගිලා ඉන්නේ, ගඟ මේ හෙල්ලි හෙල්ලි එන්නේ. ඒව ලියන්න බෑ ඔයාට. ඒත් ප්‍රශ්නය තමයි ගංගාවේ සංගීතයේ කාව්‍යෝපක්‍රම, කවියාගේ උපක්‍රම. මම තම ස්ලයිඩ්ස් වලට ගියේ නෑ. එයා යොදාගත්තු භාෂාව, you can write that language, භාෂාව ලියන්න පුළුවන්. සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි, මියන්න අනුප්‍රාසය ලියන්න පුළුවන්. කඳු බෑවුමක දංබෝ විටි පඳුරු තලා ලා, පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා ලා. එලිසමය ලියන්න පුළුවන්. මෙන්න මේව තමයි මගේ පුතාලා කාව්‍යෝපක්‍රම කියලා කියන්නේ. නැතුව කවියා යොදාගත්තු වස්තු විෂයවත්, ගඟේ තියෙන ගැඹුරු ජීවන දෘෂ්ටියවත්, එයාගේ අර හස්බන්ඩ් හමු වෙන්න යන එක මේ කවදා කොතනකදී හෝ මහමූද හිමි, ඒකවත් නෙවෙයි ඔයා ලියන්න ඕනේ. ඕකේ මගේ පුතාලා. මම ඔයාලට මේ ප්‍රශ්න වල මේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න. හරි. ඉතින් මුලින්ම ඔයා හැඳින්වීමේ ඡේදයක් ලියන්න ඕනේ. ඕනෑම විචාරයක් පටන් ගන්න කලින් ඔයා හැඳින්වීමේ ඡේදය මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. කුඩලිගම මහතා කොළඹ යුගයේ කවියෙක් වේ. එතුමා කවි ගොඩාක් ලියලා තියෙනවා. මෙතුමාගේ අනෙක් නම තමයි සිංහල ශෙලී. පරිසරය ගැන හුඟක් කවි ලියලා තියෙනවා. මෙතුමාගේ කවියක් තමයි ගංගාවේ සංගීතය.